now, live at 12. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12. සුපුරුදු පරිදිව අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කොවිඩ් එන්නත මාර්තු 1 වෙනිදා සිට සාමාන්‍ය ජනතාවටත් පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල්යයි. සාකච්ඡාවෙන් අනතුරුව බස් සංගම් අතර මතභේද. අපිට මේක ඉල්ලීම් හම්බෙන්න ඕනේ. නෑ ගැමුණට නෙවෙයි කාටවත් කියන්න ආච්චියක් නැහැ. මම කියන්නේ නැහැ. විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්. සංවිධානාත්මක අපරාධකරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ ඩුබායි ආශ්‍රිතව. මේ පුද්ගලයන් ගෙන්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට ස්ථාවර මිලකට. උතුරේ නිදහස් විරෝධී පාගමනට හේතුව. ඔය මානව හිමිකම් හා සම්බන්ධ කවුන්සිලය ලබන මාසේ පැවැත්වීමට නියමිත හින්දා ඒකට මේ අඩිදාලමක් දාලා ඒ තත්ත්වය පවත්වාගෙන යන්න කරන වැඩ හැටියට අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉන්දියාවේ ග්ලැසියර් නායයාමෙන් මියගිය ගණන 11ක් දක්වා ඉහළට 150ක් අතුරුදන්. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1400කට ආසන්න තොගයක් ගිනි තබා විනාශ කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙසේ ගිනි තබා විනාශ කෙරුණේ කල්පිටිය අම්මාතෝට්ටම් වෙරළ තීරයේදී අත්අඩංගුවටගත් වියලි කහ තොගයක්. පොලිසිය පැවසුවේ කහ තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 70කට වැඩි වන බවයි. වියලි කහ ආනයනය තහනම් කිරීමත් සමග නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් වියලි කහ ගෙන්වීම විවිධ ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබනවා. ඔවුන් කොටු කර ගැනීම සඳහා නාවික හමුදාවත් පොලිසියත් වෙන්වෙන්ව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු අතර කල්පිටිය මුහුදු තීරයේදී සිදුවන එවැනි ජාවාරම් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී තිබුණේ ඊයේ දහවල් කාලයේදී. ඒ අනුව කල්පිටිය අම්මාතෝට්ටම් වෙරළ තීරයට ගිය පොලිසියට වියලි කහ තොගයක් ගොඩබාමින් සිටි පිරිසක් නිරීක්ෂණය වී තිබෙනවා. පොලිසිය පැමිණීමත් සමග එම කහ තොගේ රැගෙන ආ බවට සැකකරන යාත්‍රාව පලා ගොස් ඇති අතර ගොඩබා තිබූ කහ කිලෝග්‍රෑම් 1480කට ආසන්න තොගයක් සමග එක් සැකකරුවෙකු පොලිස් භාරයට ගනු ලැබුවා. උර 51ක බහා තිබූ එම කහ තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බව පොලිසිය පැවසුවා. නිරෝධායන රෙගුලාසිය යටතේ ඊයේ දිනේදීම මෙලෙස විනාශ කෙරුණේ එම කහ තොගයයි. මේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. පොලිසිය පැවසුවේ කහතොගේ අත්අඩංගුවට ගැනීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳව අද දිනේ අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. අත්අඩංගුවටගත් සැකකරුද ඒත් සමගම අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කහතොගේ රැගෙන ආ බව කියන බෝට්ටුව සහ ඒත් සමග පලා ගිය පුද්ගලයන් පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව නිදහස් දිනයට විරෝධය පළ කරමින් ආරම්භ කළ විරෝධතා පාගමන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පදනම සකස් කිරීමට සුළු පිරිසකගේ ඕමනාවක් මත සිදු කළ දෙයක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ අද පත්තරයේ වැඩසටහන හා එක්වෙමින්. පසුගිය පෙබරවාරි 3 වෙනිදා ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් විරෝධතා පාගමනක් ආරම්භ කළා. මෙවර නිදහස් සැමරුමට විරෝධය පළ කිරීම මෙන්ම යුද්ධයේදී මියගිය සහ අතුරුදන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් ඒ අතර වුණා. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මෙන්ම එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලකයන් පිරිසක්ද ඊට එක් වුණා. අම්පාරෙන් ඇරඹි මෙම විරෝධතා පෙළපාලිය ඊයේ කිරිනොච්චිය හරහා යාපනයට පැමිණීමෙන් අවසන් වුණා.
පාගමන අතරතුරදී මුලතිව් මුල්ලිවයිකල් සැමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමටත් විරෝධතාකරුවන් කටයුතු කළා. මේ අතර මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මේ පෙළපාලියට එක්ව සිටියේ කොවිඩ් මෘතදේහ බොහොමදානයට අවසර දෙන සෙල්ලමින්. මේ පිළිබඳව අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගෙන් විමසීමක් කළා. අපි 73 නිදහස් සැමරුමේ නිරත වුණා. මේක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සැමරුමක්. හැබැයි අපි දකිනවා මේ මොහොතේ ඇතැම් පක්ෂ කීපයක් එකතු වෙලා මේ නිදහස් දිනයත් එක්ක සහ තවත් කාරණා කීපයකට විරෝධය පළ කරමින් පාගමන් යනවා. මෙහෙම රටක නිදහස් දිනයකට විරෝධය පළ කරමින් පාගමන් යන්න පුළුවන්ද? ජාත්‍යන්තරික සමාජවාදී ජනරජය කියලා අපි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ රටේ නිදහස තියෙනවද නැද්ද කියන එක උතුරට ගිහිල්ලා රංගන බැලුවොත් උතුරේ ජනතාව ඉතාමත් හොඳින් කියයි. නිදහසක් නැගෙනහිර ප්‍රදේශයේ තිබෙනවද කියන එක ඔවුන් ඉතාමත් හොඳින් දන්නවා. නමුත් ඉතාමත් සුළු පිරිසක් නිදහසක් නැහැයි කියලා නිදහස් දින සමරන්න ඕන නැහැයි කියලා උත්සාහ කරනවා. ඒ ඇවිල්ලා මේ රටට නෙමේ වෙනත් න්‍යාය පත්‍රවලට අනුගත වෙලා කරන දෙයක් හැටියටයි මම දකින්නේ. මානව හිමිකම් කඩ කරන රටක් මානව හිමිකම් කඩ කරන හමුදාවන් ඉන්නවා කියලා විදේශ රටවල් වල සිටින සමහර ඩයස්පෝරා වල අයවලුන් කෑ ගැහුවත් දේශ රටවල් වලින් මුදල් ලබා ගන්නා කණ්ඩායම් ඔය මානව හිමිකම් හා සම්බන්ධ කවුන්සිලය ලබන මාසේ පැවැත්වීමට නියමිත හින්දා ඒකට මේ අඩිදාලමක් දාලා ඒ තත්ත්වය පවත්වාගෙන යන්න කරන වැඩ හැටියට අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා රටේ කොවිඩ් තිබෙන හින්දා යම් යම් දේවල් කරනවා නම් කළ යුතු ආකාරය සම්බන්ධ. ඒවා කැඩ කරාද නැද්ද කියන එක රූපරාමු වලින් පැහැදිලිව පේනවා ඇති. පුරවැසියෙක් හැටියට ඒත් එක්කම කෙසේ වෙතත් මම යුද හමුදාවේ ලංකාවේ හමුදා ප්‍රධානියා ආරක්ෂක මහානායක ප්‍රධානියා මේ ප්‍රශ්නේ පැනලා යන්න බෑ. ප්‍රශ්නෙට උත්තරයක් දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වරදක් කරලා තිබෙනවා නම් වරදක් දැකපු තැන්වල අහක බලා නිදීමට හැකියාවක් නැහැ. අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම සංගම් තීරණය කළා. බස් සංගම් සිය තීරණය ප්‍රකාශයට පත් කළේ බස් සංගම් නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ වර්ජනයකට සැලසුම් කර තිබුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි. එම ඉල්ලීම් අතර ලීසිං වාරික සඳහා පොලිස් සහන ලබා දීමද තිබෙනවා. එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔවුන් නිකුත් සතියේ බත්තරමුල්ල දියතු විනාසලදී උද්ඝෝෂණයකද නිරත වුණා. ඔවුන් පැවසුවේ සිය ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සේවා වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහුගේ නිවසේදී හමුවක් ඇඳවා තිබුණා. ඊට එක්වුවන් සාකච්ඡාව ආරම්භ වීමට පෙර මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේ වැඩ වර්ජනයකින් මම නම් දකින්නේ තවත් බස් හිමියා අසරණතාවයට පත් වීම විතරයි. ඒ අනුව අපි කල්පනා කරගෙන යනවා මේක සාකච්ඡා මාර්ගයේ බැංකු සහ මුල්‍ය ආයතන සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳගෙන බස් හිමියන්ට සහන ලබා දීමේ වැඩ පිළිවෙල තමයි අපි නම් ක්‍රියාවට නංවන්නේ. සහ දැන්ටත් අපි ක්‍රියාත්මක කරගෙන ඉන්නේ ඒ වැඩ පිළිවෙල තමයි. අපි දකින්නේ මේ වැඩ වර්ජනයත් තුලින් තවමත් බස් හිමියා එදිනෙදා වේලා හොයාගන්නත් බැරි තත්ත්වයට පත් වෙලා ඉන්න අවස්ථාවක වර්ජනයක් කරන තවත් අසරණතාවයට පත් වීමක් විතර අපි දකින්නේ. දැන් අද මොන සම්බන්ධද අපි පෞද්ගලික කාලේ දුන්නා. නමුත් ඇමතුමා මැදිහත් තුන්නේ මෙතුමා තමයි මැදිහත් තුනේ. ප්‍රවාණ ඇමතුමා මැදිහත් තුනේ. ඉතින් අපි අගය කරන මෙතුමා මැදිහත් වෙලා මේක විසඳන්න කටයුතු කිරීම සම්බන්ධයි. දැන් වර්ජනේ නවත්තයිද මේකින්ද? ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙවි. කෙසේ වෙතත් සාකච්ඡාවේදී බස් හිමියන්ගේ පොදු මතය වී තිබුණේ ඉල්ලීම් වලට විසඳුම් නොලදහොත් වර්ජනය ක්‍රියාත්මක කළ යුතු බවයි. කෙසේ වෙතත් සාකච්ඡාවේදී ලීසින් ණය පොලි සහනය පිළිබඳ ඉල්ලීමට කඩිනම් විසඳුම් ලබා දීමටයි අමාත්‍යවරයා එකඟ වී ඇත්තේ. කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසුව බස් හිමියන්ගේ සංගම් අතර ඇති වූ මතගැටුමක් පුපුරා ගියේ මෙලෙස. අපිට මේක ඉල්ලීම් හම්බෙන්න ඕනේ. යමුන්ට නෙවෙයි කාටවත් කියන්න ආච්චියන්නේ නැහැ. මම කියන්නේ නැහැ. ඔක්කොම සාකච්ඡා කරලා තීන්දුවක් දෙන්න. කවුද බලන්නේ? කවුද බලන්නේ? හරි හරි. ඇවිල්ලා මේ
මේ ඇමතුමා ගේගාමියන් කරා. ඔයාලට තමන අපේ අපි එකට ඉඳලා පාව දෙන්න බෑ. දැන් ඒක කරන්න එපා. පාව දෙන්න බෑ. කොයි කිය දාගන්න මාර වේදනාවක් අපි මොකද යමුනේ නැති වෙන්නේ ඔයාගේ නමයි මතක තියාගන්න අපිත් එක්ක ඉන්න. ඕගොල්ලෝ එක එක කතා දානවා මේව කරනවා ඒව හරි නෑ. කවුරු හරි. හරි. නෑ ගහපන් පුළුවන් නම්. හවුද? ගහන්න කියනකොට බලන්න. ගහන්න කියනකොට බලන්න. ගහන්න කියනකොට බලන්න. ගහන්න කියනකොට බලන්න. මීඩියා බලන් ඉන්නවා. උත්තර ඔයගොල්ලෝ යන්න. යකෝ අපිට ලැජ්ජායින් බලේ සංගමයේ අපිට ලැජ්ජා. මේකේ පාසය කරා. මොනවද කරන්නේ ලැජ්ජා? බස්සිමියෝ වෙන්නේ අපිට ලැජ්ජා. බස්සිමියෝද කියලා. අපි බලන්න බලන්න යනවා කියලා. යම හරිය අපි. හරි හරි. මොකද ප්‍රශ්නේ? සම්පත්. හරි බජා යන්න. හරි යන්න. ඉතින් යන්න ඉතින් යන්න. බලන්න කොහොමද බලන්න. ඔය යන්න. ප්‍රශ්න කරන්න යන්න. මගේ ප්‍රශ්නේ. ඔතන ඉතින් උනත් ගන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ හරාගත්තට අපි බලන්නේ නැහැ. නෑ නෑ ඒක හරි ඕගොල්ලෝ ගරාජ් එකයි. මේක අදාළ විෂය බාර අනුතිවරණ හරි. ගාලි කිටෝ ගත්තා. නැති වුණා. කිටෝ ගත්තා. දෙන්නම් ගාලි දැන් මේ ගෙදරනේ. ගෙදරනේ. අමාත්‍යාංශය නෙවෙයි සාකච්ඡාව කරන්නේ. හලෝ ඔය වගේ ඇමතුරු අපිට ඔච්චර පොරොන්දු දීලා තියෙනවද කියනවාකෝ අපිට මතක නැද්ද? කතා කරන්නේ. ඔයගොල්ලෝ සංගම් නායක වෙන්නේ. ඔව් අනිවාර්යයෙන් ඔයා ගන්න ඕනේ. ඔයා ගන්න මේක තීරණ. කතා කරන්නේ. කතා කරන්නේ. මේ තමුසේ කොහෙන් ඇවිල්ලා සාකච්ඡාව හම්බෙන්නේ මේ ඔක්කොම බැලුලා වෘත්තීය ක්‍රියාමාර්ගය යන හිම ඒක තමයි අපි දන්නවා. සතියක කාලයක් එතුමා ඉල්ලුවා. ඉතින් මේ ගමනු විජේරත්න මහත්තයයි අනිත් ඔක්කොමලා සභාපතිවරු ඉන්නවා මෙතන. අපි ඉතින් ගත්ත තීරණය මෙහා වගකීමකින් කියනවා සතියක් ඇතුළත එනවා කියලා. හැබැයි ගමනු අපි තනි කරන්නේත් නැහැ. මොකද අපි මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ බස් හිමියට යමක් ලබා දෙන්න තමයි. මේ පළාත් සභාව වලින් කරන අසාධාරණ ඒවා වහාම නතර කරන්න අපි ක්‍රියාමාර්ගයක් යොදවන්න ඕනේ. ඒකට තමයි අපි මේ කාලේ සතියක කාලයක් සියලුම දෙනා අපිට කියන්නේ බස් හිමියට තියෙන ප්‍රශ්න තමයි සේවකයාටත් තියෙන. අපි මේ මෙතුමා මේ අමතුමා දීපු පොරොන්දුව උඩ තමයි අපි සතියක් හරි පස්සට ගන්න මේ අපි ඔක්කොම තීරණය කළා මේ දැන් සාකච්ඡා කරන්නේ. බස් අතවල තීරණ ගැනීමේදී විවිධ ගැටන ඇති වුණා. ඉතින් කෙසේ වෙතත් ඒක ස්වභාවිකයි. මොකද ඒ ගැටන ඇතිවීම ඒ මිනිසුන්ගේ වේදනාව විශේෂයෙන් බස් රථ හිමිකරුවන්ගේ වේදනාව තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. අපි මේක తాවකාලිකව කල් දැමීමක් පමණයි සතියකට. මොන ප්‍රශ්න ආවත් අපි අඟහරුවාදා මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නොත් අනිවාර්යයෙන්ම බස් ධාවනින් ඉවත් වෙනවාමයි. අපේ අනිකුත් ප්‍රශ්න සිටි බස් ප්‍රශ්නය ලොක් බලපත්‍ර මාර්ග බලපත්‍ර ආදායම් බලපත්‍ර ඉන්ෂුරන්ස් රක්ෂණය මේ කිසිදු ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්නේ එහෙමම තියෙනවා. අනිත් එක තමයි ප්‍රධානම දේ අපේ සේවක දෙපළට කොවිඩ් එන්නත ලබා දීම තවම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රධාන ප්‍රශ්න. ලීසින් ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ ලීසින් ප්‍රශ්න බස් හිමියන්ට පමණක් නෙමෙයි අනිත් අයටත් මේ පොදු ප්‍රශ්න ඒ වුණාට බස් හිමියන්ට මේ අවස්ථාවේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් තමයි ඒක. ඉතින් ඒක විසඳන්නට අපිට පුළුවන්. මොකද සමහරක් ඒවා මේ අපි සමස්තයක් හැටියට බැලුවොත් මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ මේ හැමෝටම බිස්නස් අඩුවීම. ඉතින් ඒ තුලින් අපි ඒක මේ හරි ගස්සනට කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒ අයට ඒක මේ සෑහීමකටපත් වෙන්න පුළුවන්. මම ඒකට තව ඉදිරි දින කීපය තුළදී මැදිහත් වෙලා ඒකට අපි ක්‍රමවේදයක් හොයලා දෙනවා. නුවරඑළිය නානුඔය කැලෑබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය ගංජා හෙනක් පොලිස් විශේෂකාර්ය බලකාය විසින් වටලා තිබෙනවා. ගංජා හෙන පවත්වාගෙන ගිය පුද්ගලයන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් සිදුවනවා. නුවරඑළිය නානුවය එඩින්බරෝ තේවතුයායට ඉහළ පිහිටි රජයට අයත් රක්ෂිත ප්‍රදේශයක රහසිගත ලෙස මෙම ගංජා වගාව පවත්වාගෙන ගොස් තිබුණා. ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මේ ගංජා හේනේ අඩි 5ක් පමණ උසට සරුවට වැඩුණු ගංජා පැල 300කට ආසන්න සංඛ්‍යාවක් වගා කර තිබුණේ මෙලෙසින්.
මේක එකක් ගන්න. නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කළ හදිස්සි මෙහෙයුමකදී මෙම ගංජා වගාව සොයා ගැනුණු අතර ගංජාගත් සියල්ලම ගලවා ගිනි තැබීමට මෙලෙස ඔවුන් කටයුතු කළා. ගංජා වගාව පවත්වාගෙන ගිය පුද්ගලින් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි. COVID-19 වෛරසය ආසාදනය රෝගීන් 772 දෙනෙක් ඊයේත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 69348ක්. එමෙන්ම කොවිඩ් ආසාදිත මරණ 5ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදනය වී සිටියේදී එලෙස මිය ගියේ කොළඹ වැලිමඩ දුම්මල සූරිය පමුණුගම සහ වක්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඊයේ වාර්තා වූ එම මරණ පහත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 772 දෙනෙකුද ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතයින් 245 දෙනෙක් කොළඹින් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69348ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 63401 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබන්නේ 5591 දෙනෙකු පමණයි. මේ අතර COVID-19 මර්ධන එන්නත් අදත් ප්‍රදේශ කිහිපයකදී ලබා දුන්නා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද එලෙස එන්නත් ලබා දුන්නේ හැටන් පොලිස් කොට්ටාශයේ පොලිස් නිලධාරීන් සඳහායි. මේ වන විට එන්නත් කර ඇති සමස්ත සංඛ්‍යාව 1,61,773ක්. මේ අතර මාර්තු පළමු වනදා සිට එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළා. ඇනවුම් කරලා තියෙනවා ඉන්නත් ලබා ගැනීමට. ඒ වගේම අපිට කෝවැක්ස් පහසුකම හරහා මාර්තු මුල වෙනකොට එන්නත් තොගයක් ලැබීමට නියමිතයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මාර්තු පළවෙනි සතිය වෙනකොට අවුරුදු 60ට වැඩි ජනගහනයට ඊට සමගාමීව 30 සිට 60 අතර වැඩ කරන ජනතාවටත් මේ එන්නත් කරණය ලබා දීමට හැකියාව ලැබෙනවා කියලා. මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මධ්‍යස්ථාන 4000ක්. ඒ 4000න් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වෙන ආකාරයට හැම මධ්‍යස්ථානයකින්ම 300 දෙනෙකුට දිනකට එන්නත් ලබා දීමට. ඒතකොට දිනකට ලක්ෂ 6ක ජනතාවට අපිට හැකියාව ලැබෙනවා එන්නත් ලබා දෙන්න. මේ අතර හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ තවත් සිසුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 30 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී තිබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් COVID-19 ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. මේ වන විට එම ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 768ක්. ඒ අතරින් රෝගීන් 500කට අධික පිරිසක් වාර්තා වී තිබෙන්නේ රිදී මාලියද්ද ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්. මෙම තත්ත්වයත් සමග එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී ග්‍රාම නිලධාරීවරුන්ටද පවරා තිබෙනවා. රෝගීන් වාර්තා වීමත් සමග දිස්ත්‍රික්කයේ පාසල් රැසකට අද ළමුන් පැමිණ සිටියේ නැහැ. දෙනිය පිටබෙද්දර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 9 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 20 වෙනිදා පැවති එම මංගල උත්සවයට සහභාගී වූ සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් කරන ලද PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබුණා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 19 දෙනෙකු ගත වූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාස 30 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3042ක්. කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ නිරෝධායන මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත ආශ්‍රිතවත් නිරෝධායන මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එයින් ප්‍රධානතම මෙහෙයුම වන්නේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන ප්‍රවාහන සේවාවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකයින් අහඹු ලෙස තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීම. මීට අමතරව රාජ්‍ය සහ පුද්ගලික ආයතන පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම අද දිනේත් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වන විට රාජ්‍ය සහ පුද්ගලික ආයතන 1300කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා තිබෙනවා අදාළ සෞඛ්‍ය රීති වලට අනුගතව කටයුතු නොකිරීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී කොළඹින් පිටවන දුර ගමන් සේවා බස් රථවල රියදුරන් සහායකින් සහ මගීන්ට අදාළවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නව වෛරස් ප්‍රභේදයට ප්‍රතිචාර නොදැක්වීම නිසා භාවිතය අත්හිටුවීමට දකුණු අප්‍රිකාව පියවරගෙන තිබෙනවා. මේ අතර පනවා ඇති සීමාවන්ට එරෙහිව විරෝධය පළ කරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර උද්ඝෝෂණ පැවැත්වුණා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. දිවා කාලයේ වී මිලදී ගැනීමේ මුවාවෙන් නිවෙස්වලට පැමිණ
රාත්‍රී කාලයේ එම නිවාසවලින් වීතක සොරාගෙන යාමේ යාවාරම්ක නිරත වූ කණ්ඩායමක් පන්නල රංගවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිරිස විසින් සොරාගත් බව කියන වී කිලෝග්‍රෑම් 750කට වැඩි තොගයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. මේ දිනවල ප්‍රදේශ රැසක වී අස්සනු නෙලීම සිදු කෙරෙනවා. වෙළඳුන් විසින් ගොවියන්ගේ නිවාසවලට පැමිණ එම වී මිලදී ගැනීමද මේ දිනවල සිදුවනවා. පසුගියදා පන්නල රන්වල ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති පිරිසක් එහි ගොවියන්ගේද වී මිලදී ගැනීම සඳහා මිල ගණන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී වී තොග තැන්පත් කර ඇති ස්ථාන පිළිබඳව තොරතුරු ලබාගත් මේ පිරිස රාත්‍රී කාලයේ පැමිණ ඒවා ලොරියක පටවාගෙන සොරා ගොස් ඇති බවයි පැවසෙන්නේ. සිද්ධිය පිළිබඳ පන්නල පොලිසියට ගොවියෙකු කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී රන්වල උඩුකයාමුල්ල ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබූ වී තොගයක් පොලිස් භාරයට ගනු ලැබුවා. ඒවා සොරාගෙන යාමට යොදාගත් බව කියන ලොරි රථය සමග වී ව්‍යාපාරිකයා ඇතුළු තවත් සිව් දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා ගොවින්ගෙන් වී මිලදී ගැනීම මෙන්ම රාත්‍රී කාලයේදී වී සොරා ගැනීමේද නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීරැප මත මුදා හරිනු ලැබුවා. වැලිඔය ප්‍රදේශයේ සිදු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ පසුරුවේ ගිනි අව්‍යක්ත සමග පදවි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බන්ධනාගාරයේ සිට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙ වූ සොබා නමැත්තාගේ ගෝලීන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කළා. එහිදී අයිස් ග්‍රෑම් 90ක්, හෂිස් ග්‍රෑම් 35ක්, ගංජා ග්‍රෑම් 245ක්, මත් මුද්දර 70ක් සහ මත්පෙති 8ක්ද පොලිස් භාරයට ගැනුණා. මෙම වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 24 සහ 31 යන වයස්වල පසුවන ත්‍රිරෝද රථර යදුරන් දෙදෙනෙක්. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් බන්ධනාගාරයේ සිට මත්ජාවාරම මෙහෙවන රොචේන් නොහොත් සොබා ලෙස හඳුන්වන ජාවාරම්කරුගේ ගෝලීන් බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැලිඔය ප්‍රදේශයේ සිදු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ සවස පදවිය ගොඩල් කෑල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශ රටක නිපද වූ සංක්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩා 7ක් අඩංගු මැගසීනයක් හා ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු තවත් පුද්ගලයෙකු සමග ගොඩල් කෑල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත පදවිය පොලිසිය ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහාද තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මෙරටින් පලාගිය අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ සිදු කිරීමෙන් අනතුරුව විදේශ රටවලට පලාගිය පුද්ගලයන් 129ක් සඳහා රතු නිවේදන ලබාගෙන තිබෙනවා. ඒ වගේම 87ක් සඳහා නිල් නිවේදන ලබාගෙන තිබෙනවා. අපේ රටෙන් විවිධ අපරාධ සිදු කර පලාගිය සංවිධානාත්මක අපරාධකරුවන්, මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි සහ ඒ ආශ්‍රිතව. ඒ නිසා විශේෂයෙන්ම අපගේ අරමුණ වෙන්නේ මෙවැනි ඩුබායි නගරයේ ආශ්‍රිතව සිටින පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට. මීට අමතරව යුරෝපය, ඕස්ට්‍රේලියාව, ඒ වගේම එක්සත් රාජධානිය ඇතුළු රටවල් වලත් ඉන්දියාවේ තවත් පුද්ගලයන් පිරිසක් සැඟවී සිටිනවා. ඔවුනුත් පසුගිය කාලේ සිදු බොහෝ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්. මේ පුද්ගලයන් ගෙන්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. සහල්, සීනි, පරිප්පු, කිරිපිටි, අර්තාපල් සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් ස්ථාවර මිලක් යටතේ අද සිට පාරිභෝගික ජනතාවට ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ දෙවෙනි පුරා පිහිටි සතොස සමෝපාකාර වෙළඳසැල් සහ කිව් ෂොප් අලෙවිසැල් මගින් එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල ස්ථාවර කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 5 වනදා මාධ්‍ය හමුවේ අනාවරණය කළා. ඒ අනුව කැකුළු සහල්, සුදුනාඩු, සීනි, තේකොළ, තිරිඟු පිටි, රතු පරිප්පු, ආනයනික ලොකුලුණු, අර්තාපල්, කඩල, වියලිමිරිස්, ටින් මාළු, හාල්මැස්සන්, කුකුල්මස්, ලුණු, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර හා මුව ආවරණ පාරිභෝගිකින්ට සහන මිල ගණන් යටතේ ලබා ගැනීමට අද සිට හැකියාව පවතිනවා. සම්බා 120ට අලෙවි වුණේ අපි 99ට අලෙවි කරන් රුපියල් 21ක් සම්බා මිල අඩු වෙනවා. හැබැයි ඒ සඳහා තව සති දෙකක කාලය අවශ්‍ය වෙනවා අලුතෙන් අස්වැන්න ලැබෙනත් එක්ක.
කීරි සම්බා රුපියල් 140යි අලෙවිවෙන් 125යි රුපියල් 15ක සාහනයක් තිබෙනවා. ඒ සඳහා සති දෙකේ කාලයක් අවශ්‍ය වෙනවා. මේ රටේ පාරිභෝගික ජනතාවට සාමාන්‍යයෙන් අසාමාන්‍ය සහනයක් රජයට කළ හැකි උපරිමයේ තමයි මේ යම්කිසි පැමිණිල්ලක් චෝදනාවක් තිබෙනවා නම් 1998ට ඒ පැමිණිල්ල කරන්න. ඒ අනුව අද උදෑසන සිට සතොස ශාඛාවල සහන මිල ගණන් යටතේ භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු කර තිබෙන්නේ මෙලෙසින්. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත හෙළීම ඇතුළු මේ දිනවල කතාබහට ලක් වී ඇති මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා. කොරෝනා උදර ඇවිල්ලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් සිද්ධ වුණා. ලෝකේ ඒ අවුරුද්දක කාල සීමාව ඇතුළත ලෝකේ රටවල් වල මහජනයාට විශාල සාන ලබා දුන්නා. එතකොට දැන් හදිසියේ බඩු බිල කීපයක් පහත හෙළුවයි කියලා මහජනයාට සිද්ධ වෙලා තියෙන මහා දැවැන්ත ඛේදවාචකයකින් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. සමහරවිට කාල් බිල පොඩ්ඩක් වැඩි ගියයි. එළවලු නැති කාලේ එළවලු වැඩි තමයි. එළවලු තියෙන කාලේ වෙලා අඩු වෙනවා. ඒක අපේ රටේ ඇටි. අද තේ කිලෝවක් කීයද? අද 105න් එහා. රබර් කිලෝව මම 450 500කට ආවා. කොහොමද තිබුණේ? අවුරු මොනවා කිව්වොත් රටේ ආර්ථිකය හදන්න පුළුවන් වෙන්නේ දැනුම තියෙන හැකියාව තියෙන එක්සත් ජාතික පක්ෂ. ද මිනිස්සුන්ගේ බඩට වැඩිලා තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපන කරන්න කියලා මේ ආණ්ඩුව කියනකොට ඩේටා ගන්න මිනිස්සුන්ට අතේ සතේ. ඉතින් එහෙනම් මොකද්ද කරන්නේ? කොවිඩ් තියෙන තාක් අපි පාසල් වහලා තියෙනවා. තව අවුරුදු දෙකකට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක අපේ රටට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මුළු ලෝකයම වෙලාගත් වසංගතයක්. මේ රටේ සංචාරක ව්‍යාපාරය වැනි ආදායම් ලැබෙන සියල්ල අද විනාශ කරගෙන තියෙන. ගෙනාව කොහෙන්ද? යුක්‍රේනයේ. ඉතින් සංචාරක ව්‍යාපාරයක් නැතුව ආයෝජනයක් නැතුව පිටරට වැඩ කරනාගේ සල්ලිත් අඩු වෙලා කොහොමද කියන්නේ රුපියල අපි බැලන්ස් කරගන්නේ? ඒ නිසා මොකක් හරි ක්‍රමවේදයක් එක්ක අපිට කියලා දෙන්න. හැමදේටම විරුද්ධ වෙන්නේ නැතුව අපි තරම් සාධාරණව ක්‍රියා කරපු විපක්ෂයක් නෑ මේ රටේ. හැබැයි අද අපිට කියන මේ අපි තමයි ගතු කියලා තියන්නේ කේලම් කියලා තියන්නේ මානව හිමිකම් කොමසාරිස්වරියට කියලා. කවුරුත් අද ගතු කියන්න ඕන නෑ. අද අපි හැසිරෙන විදිය මුළු ලෝකෙම බලාගෙන ඉන්න ඒගොල්ලන්ට පේනවා. ඇමරිකාවේ ආණ්ඩු මාරු වෙනකොට මේක දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විපක්ෂයේ ගිහිල්ලා කේලම් කිව්වා මංගල සමරවීරගේ හැසිරීම අපි දන්නවා. ඒ වගේ ප්‍රතිඵල තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ හදන්නේ ඔක්කොම කුමන්ත්‍රණය කරලා ආයෙත් මේ අපි බය කරන්නේ. අපි බයෙන්ද හේතුවක් නෑ. අපි සාධාරණයි නිවැරදි. නිසා අපි ඒවට මුහුණ දෙනවා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අභාව ප්‍රාප්ත මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය අද පෙරවරු 11 සිට සවස 4 දක්වා සුදර්ශී ශාලාවේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර තිබෙනවා. දිවයින පුරා විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් සසුන රකින්න ජනමාධ්‍ය මෙහෙවර ස්වර්ණ ශ්‍රී සාදුනාද ක්‍රියාත්මක වුණේ ගෝනදිනිය පුරාණ බණ්ඩාරලෙන් විහාරයේදී. ශ්‍රී FM සහ ස්වර්ණවාහිනිය අත්වැල් බැඳගත් මේ මෙහෙවර තුළින් මෙරට තුළ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ස්වර්ණ ශ්‍රී සාදුනාද තුළින් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදු වුණා. බොරැල්ල ආයුර්වේද රෝහලේ රෝගීන් සඳහා ඇඳන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණේ දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහ යටියන්තොට මහවිල වෙද මහතාගේ මෙන්ම අවිසාවේල්ල මණ්ඩිකල ආරණ්‍ය සේනාසනයේ මහින්ද නාහිමියන්ගේද දායකත්වයෙන්. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් යතුරු පැදියක ගැටී සිදුවන අනතුරක් මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පරිසරය තුළ අප දකින විවිධ දේ අපූර්වත්වයෙන් යුතු හැඩගස්වා විශ්මිත නිමැවුම් කිරීමට ඇතැම් නිර්මාණකරුවන් තුළ පවතින්නේ නිසඟ හැකියාවක්. ඉවතලන දැව කැබලි වලින් අපූර්ව නිර්මාණ සිදු කරන මේ කලාකරුවා අපට හමුනේ ගාල්ල කනම්පිටිය ප්‍රදේශයෙන්. මේ හාරිස් හුමාම් ගාල්ල කනන්පිටිය ප්‍රදේශයේ ජීවත් වන අපූරු නිර්මාණකරුවෙක්. ලී මඩු වලින් ඉවතලන ලී කැබලි මෙන්ම පොල් කිතුල් ලී උපයෝගී කරගෙන අපූරු නිර්මාණ කිරීමට හාරිස් තුල ඇත්තේ උපන් හැකියාවක්. කිසිවෙකුගේ මඟ පෙන්වීමකින් තොරව තමන් තුළ ඇති නිසංග හැකියාවන් මෙන්ම අත්දැකීම් ප්‍රයෝජනයටගෙන එම නිර්මාණ කාර්යය ඔහු 2004 වසරේදී සුළුවෙන් ආරම්භ කළා. තම නිර්මාණ සඳහා යොදාගන්නා කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර ඇතුළු උපකරණ තමන් විසින්ම නිර්මාණය කර ගැනීම ඔහුගේ නිර්මාණකරණයේ තවත් සුවිශේෂී තත්ත්වයක්.
හාරිස් සතින් නිමාවුණු අලංකාර දැව භාණ්ඩවලට විදේශ සංචාරකයින්ගේද නොමද ප්‍රශංසාවට ලක් වෙලා. ඒ නිසාම ඒවා මිලදී ගැනීමට ඔවුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. ඔහු විසින් නිර්මාණය කරන පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පීරිසි, මංජුසා, ඉලත්තට්ටු, සතුන්ගේ අනුරු, කුළුබඩු ඇසුරුම් කරන මෙන්ම විවිධ අනුරූද ඔහු අතින් කෙරෙන අපූරු නිර්මාණයන් අතර වෙනවා. මොකක් හරි නිර්මාණයක් දැක්කහම මම ඒක හැමතිස්සෙම අතට අරගෙන මම ඒක බලනවා. මේක අපිටත් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ නිර්මාණයක් දැක ගමම මම ඒකේ ෆොටෝයක් හරි මොකක් හරි අරගෙන ගහගෙන ඇවිල්ලා මම ඒක ගමංගාව තියෙන ආම්පන්න වලනුත් මේ මගේ තියෙන මැෂින්ස් වලනුත් මම ඒක try කරලා බලනවා. කරලා අවශ්‍ය අර නියම නිමවුම එනකම්ම මම ඒකේ නියැලි සිටිනවා. හුඟක්ම අපි අරගෙන එන්නේ ලී මඩු වල කපලා අයින් කරන ලී අරගෙන ඇවිල්ලා සමහරලාට අපේ අවශ්‍යතාවයට අපිට හොඳ ලීත් ගන්න වෙනවා. කෙසේ වෙතත් මේ අපූරු සුන්දර නිර්මාණකරුවා පවසන්නේ දැඩි කැපවීමක් කර සිදු කරන මෙවැනි නිමැවුම් අලෙවි කර ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි. කලින් නම් අපිට හොඳ මේ මිලක් අපිට හම්බ වුණා. මෙහෙට සංචාරකයා ආවා. ඇවිල්ලා අපේ මේ නිර්මාණ දැක්කහම ඒක අනිවාර්යයෙන් මේගොල්ලෝ අරන් යනවා. හොඳ වෙළඳපොළක් තිබුණා ඒකට. දැන් තියෙන තත්ත්වය අනුව මේ කොරෝනාත් එක්කම අපේ වෙළඳපොළ හුඟක්ම මේ කඩාගෙන වැටෙන ලංකාවට මේ විදේශිකයන් එන්නේ නැති හින්දා අපිට මේක නිර්මාණය කරපු දේවල් මේ විකුණ ගන්නත් අමාරුයි. විදේශීය වෙළඳපොළට මේක යවා ගන්න අපිට ඉඩක් සලසලා දෙනවා නම් හුඟක් හොඳයි කියලා අපි හිතනවා. එන්නත් කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය එන්නත් වහාම ලබාගත යුතු බවට තමන් රජයට අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජංගම සේවයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. තනමල්විල බෝදාගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට විපක්ෂ නායකවරයා සහභාගී වුණා. අපේ රටේ සියලුම දෙනාට එන්නත් ලබා දීම සිදු කළ යුතුයි. එය නොමිලේ සිදු කළ යුතු කාර්යයක්. එන්නත ලබා දීම පිළිබඳව අවස්ථාවන් ගණනාවකදී පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් අපි කතා කරා. දැන් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් අපේ රටට ලැබිලා තිබෙනවා. හැබැයි මුළු ජනගහනයේ දල වශයෙන් ලක්ෂ 220ක්. ලක්ෂ 220ක් ඉන්න තැන ලක්ෂ 6ක් මාත්‍රා ලබාගෙන කොහොමද රට සුරක්ෂා කරන්නේ? කොහොමද රටේ ජනතාව රැකගන්නේ? අපි අහනවා මේ රජයෙන් ඇයි අපි මාස ගණනාවකට පෙර මේ එන්නත් ගෙන්වීම ගැන රජය දැනුවත් කරනකොට ඇයි අහක බලාගන්න? එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉබි ගමනින් එන්නත් ලබා ගැනීම කියන ක්‍රියාවලියට ප්‍රවේශ වෙනකොට ලෝකයේ අනිකුත් රටවල් තමන්ගේ රටවල් වල ජනතාව පිළිබඳව තිබෙන අසීමිත ආදරය, දයාව, අනුකම්පාව, කරුණාව තුළ වේලාසනින්ම ගිහිල්ලා එන්නත් මාත්‍රා ටික ලබා ගන්න. මම කියනවා රජයට මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. ලයිව් ඇට් SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.